උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි ආර්යපාල මඩපාත මහතා සහ යමුනා මඩපාත යන යුවළ විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් පිළිවෙලින් 85 වන සහ 76 වන වයස් සීමාවන් පසු කරමින් උපත මෙනෙහි කිරීමේදී ඒ බව සියලු ලෝක සත්වයන් හට ධර්ම දානයක් බවට පත් කර ගැනීම මෙම උතුම් ධර්ම දානයෙහි ප්‍රධාන අරමුණ වන අතර මෙම ධර්ම දානමය කුසල් බලයෙන් දායකත්වයේ දරූ එම දෙපළට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායුෂ සම්පන්නිය ලැබේවා. දැනට ලෝකේ පුරා පැතිරී පවතින කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. රූපා සද්ධා රසා ගන්ධා පොට්ටබ්බාච මනෝරමා නියාතයාම තුයි හේව මාරනාහං තේ නත්තිකා. ධර්මානුශාසනයෙහි සදහැබර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ බෞතුන් ප්‍රමුඛ මේ අවස්ථාවේදී ධර්මානුශාසනාවන් අරමුණු ලබන්නා වූ සදහැබර පින්වතුනි, කැමැති පරිදි ධර්මදේශනයක් කිරීම සඳහා ආරාධනා කොට තිබෙන බැවින් අප වරින් වර ඉදිරිපත් කරන ලබන දහම් පෙළකට සම්බන්ධ වෙලා ඒ පෙළකින් එකක් විග්‍රහ කිරීම තමයි මේ මොහොතේ අපේ අරමුණ වෙන්නේ. එයන අපේ අවධානය යොමු වෙන්නේ භික්ෂුණීන්ට ඇති වුණා වූ මාරතර්ජන පිළිබඳව පවතිනා වූ භික්ෂුණී වර්ගයේ ඊළඟ සූත්‍රයට. අපි සූත්‍ර 3-4ක් ඔස්සේ විවිධ මාතෘකා පැති වලින් මේක කතා කරලා තිබෙනවා. අද අපි විජයා භික්ෂුණියගේ අභියෝගය හොයලා බලමු. මේවා පරිහරණය කරන විට පෙනෙන දෙයක් තමයි ඒ චරිතයට ඒ චරිතයේ දුර්වලකම් වලට අදාළව තමයි මේ ප්‍රශ්නේ පැන නැගිලා තියෙන්නේ. නිකම් මායя ආධ්‍යාත්මික ස්වභාවය දැනගෙන හිටියයි වගේ. එතකොට මේන් කියවෙන කරුණ පිළිබඳ අපට විස්තර නිගමනයකට එළමෙන්න බෑ. ධර්ම කරුණ විතරයි අපිට හොයා ගන්න ඕනේ. මායයන්ු පංච උපාදානස්කන්ධයට නමක්. මායයන්ු තවත් කෙනෙක්ද දන්නේ නැත්නම් මේ හිතේ ඇති වුණා වූ විතර්කයක් දන්නේ. අර තමන්ගේ තාරුණ්‍යයට, තමන්ගේ වයසට, තමන්ගේ දුකට ගැලපෙන අදහසක් තමයි තිබෙන්නේ. මේ දේශනාව තුළ මතු කරන කරුණ අපි අපේ යහපත සඳහා යොදා ගන්න බලමු. පෙර පරිදිම විජයා භික්ෂුණිය පෙරවරු හැඳ පෙරවා පිණුසිඟා වැඩ පිණුපිසර හැසිරී දිවා විවරණය සඳහා අන්දවනයට පිවිසෙනවා. එවිට තමයි ඇගේ සමාධිය මිදින්ට තැතිගනුම් ඇති කරන්න ලොමුදහැ ගන්නට හිතලා මේ ගාථාව කිව්වයි කියලා ඇගේ ස්වභාවය පිළිබඳ වෘතාන්තයේම සඳහන් කරලා තිබෙන්නේ. මේ ඇගේ හැටි. ධාරාච ත්වං රූපවති අහංච දහරෝ සුසු
පංචංගිකේන තුරියේන ඒහයිහ බිරමා මසේති. එකින් කියන්නේ ඔබ රු ඇති තරුණියක්. රූපී ලැදරියක්. මමද යෞවනයෙහි සිටිනා කෙනෙක්. ඔන්න මාරයාගේ රැවටිල්ල හැටි. එන්න අපි පංචංගිකේන සුරියේන කියලා තියෙනවා. එතකොට පංචතූර්ය වාදනය කියලා දන්නේ නැහැ. නමුත් ඊට පාත ගාථාවල තියෙන්නේ පස්කම් සුව විඳිමු කියන කාරණේ. දැන් මා දකින්නේ මේ බඳු දෙයක් කෙනෙක් කීවත් ඇහෙන්න පුළුවනි. සිත ඇතුලින් පහළ වුණත් ඇහෙන්න පුළුවනි. ඇහෙනවා කියන්නේ සිත පහළ වෙනවට. බාහිර දේ උදව්වෙන් සිත පහළ වුණත් ඇහෙනවා. ඔය සමහර අයට බාහිර සද්දයක් නැතුව කවුද කතා කරුවේ ඇහුණා වගේ කියන්නේ. අන්න එහෙම විතර්කයක් මේ පෙන්වන්නේ. නමුත් ඒ විතර්කයේ තිබෙන්නේ පංචකාමයේ ගැන. අවධානය යොමු කරනවා. මේ හඬ කොහෙන්ද? ඇගේ සමාධියෙන් පහ කරන්නට, ඇය ලොමු දැ ගන්නන්ට, ඇය බිය කරන්නට මාරයාගේ උපක්‍රමයක් බව දැනගෙන වෙනත් කෙනෙක් නෙවෙයි මෙහෙම කරන්න කියලා. එතකොට මේ තත්ත්වයන්හිදී ඔවුන් සමහර විට අරහන්ත ඵලයේ නොපිහිටි අය වෙන්න පුළුවන්. එතකොට තමයි මේ විතර්කණය මේ විදිහට අනිත් පැත්තට ඇදලා දාන විතර්කණයන් මතුවෙන්නේ. ඒ විතර්කණයට අහු වෙලා සැප විඳින්න ගියේ නැතුව විතර්කණයේ හිස්සසාර බව ඒට ඒ පරාජය කළ ආකාරය තමයි ඊට පස්සේ මේවයින් පෙන්වන්නේ. ඈ උත්තර දෙනවා. මං මතක් කළාර රූපා සද්දා රසා ගන්ධා පොට්ටබ්බාච මනෝරමා. මනෝරම්‍ය වූ සිත්ගෙන දෙන්නා වූ සිත් එලවන්නා වූ රූපය, ශබ්දය, ගන්ධය. සිත්කලු රූපයෝද, ශබ්දයෝද, ගන්ධයෝද, රසයෝද, ස්පර්ශයෝද. වෙත්නම් මොකද පෙන්වන්නේ? නියාතයාමි තුයි හේව. ඔබටම දෙන්නම්, මට වැඩක් නැහැ වෙන් කියලා. මම එයින් වැඩක් ඇතෙක් යයි නොකියමි. ඒකද වත්මන් සමාජයේ දැක්ම. එයින් වැඩක් නෑ කියනවා අය මේ ලෝකයේ තාක්ෂණය දියුණු කරගනිමින් එයින් වැඩක් ගන්න සියලු පහසුකම් යොදා ගන්නවා. ඔවුන්ට ඒවායේ සුඛ විහරණය තිබෙනවා. ඔවුන්ට දවසක් නෙමෙයි, ජීවිතයක් නෙමෙයි, යලි යලි විඳලත් මදි. එනිසා මේ පස්කම් සැප විඳින ගමන් තවදුරටත් මිනිසුන් අතර හෝ දෙවියන් අතර හෝ මේ පස්කම් සැපත තමයි ලොවිලෝතර සැපත කියලා කියන්නේ කියලා. ඒවා ලබන්න ඒවා විපාකයක් වශයෙන් ලැබෙන විදිහට කර්ම රැස් කිරීමකටත් පෙළඹී සිටිනවා. එතකොට දෙපැත්තක් නේද? මේ චරිත මේවා දිහා දකින ආකාරය සහ මේ වත්මන් චරිත මේවා දිහා දකින ආකාරය පරස්පර විරෝධී. තවත් ගාතාවක් තියෙනවා. ඉමිනා පූතිකායේන බින්දේන පබංගුණා. කැඩී බිදී යන භංගුරත්වයට පත් වෙන මේ කය මෙම කොටස් වලින් සැදි කය
දෙතිස් කොට්ටාසයන්ගෙන් සැදිකයි. සම්බන්ධයෙන් නෑ පෙනෙනවා අට්ඨියාමි හරායාමි කාමතණ්හා සමූහතා. ඒ කියන්නේ එක පීඩාවකට පත් වෙලා ඉන්නවා අයින්. එහෙම දෙයක් පරිහරණය කරන්න ඒව පිළිබඳව ලැජ්ජිත වෙලා ඉන්නවා. ඒ වගේම ඒ පහතුලින් විඳින්ට තිබෙන යම් සැපතක් ඇත්නම් පස්කම් සුව පංචකාම තණ්හාව මා විසින් නැසලයි තිබෙන්නේ. එහෙනම් යෝජනාවට එකඟ වෙන්න බෑ. ඇයට ඇයින් සුව හොයන්නෙක් නෙවෙයි. තව එහාටත් තියෙනවා ගාතාවක් මේකේ. ඒ නිසා මේක කාම භව විභව තුනම විග්‍රහ කරන සූත්‍රයක් වශයෙන් මම දකින්නේ. ඇයි එසේනම් සමාජයේ ඒවා පිටිපස්ස මේ තරම් ලුහු බඳින්නේ? පුහුදුන් අයට ඒකේ සුඛය තිබෙන නිසා සමග ඒවා පිටුපස යාම තුළ විඳින්ට වෙන්නා වූ ආදීනවය පිළිබඳ අනුපස්සනයක් නැත්තම් දැකීමක් නැති නිසා. අන්න එතනයි මේ ගැටලුව තිබෙන්නේ. පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන් ගත් කළ ඔහුට මේවා තිබෙන දේවල් යලි යලිත් වින්දාම සැපවත් දේවල්. ඉන්ද්‍රිය දුර්වලව වෙන බව, හැමදාම විඳින්න බැරි වෙන බව, එතකොට වැඳින්න බැරිකමම දුකට කාරණයක් බව. යලිත් වතාවක් විඳින්න ඉදරන් හදාගෙන ඉන්න වෙනවා. එතකොට අවුරුදු 60ක් 60ක් 70කට පස්සේ තව සැරයක් තවත් ජීවිතයක් ආය අලුත් ඉදරන්න ඕනනේ. මා ඇතැම්මිට කියන දෙයක් තමයි එබඳු පස්දොරේ සුඛය සිදීම සඳහා උරුම කරගත්තා වූ කාය ස්වභාවයන් අස්ථිපංජරයන් ගේ අතීතය අපට ගනින්න පුළුවන් නම් පර්වතයකට වඩා විශාල ප්‍රමාණයක් අපි හිමිකම් කරලා කියලා අතහැර ඇවිදින් තිබෙනවා. නමුත් විඳපුවා නෑ, ඇති වෙන්නෙත් නෑ. එනම් මේ පස්කම් සුවය විඳින්නම නේද බව ගමන තියෙන්නේ. ඒක ඇයි මනුස්සයින්ට ඒ තරම් වටින්නේ, ආසක්ත වෙන්නේ? ඔහුගේ දැක්මට අනුව ඒක තිබෙන දෙයක්. තථාගතයන් වහන්සේලාගේ දැක්මට අනුව ඒක බාහිර වස්තුවක ලෝක තිබෙන දෙයක් නොව ඔවුනොවුන් විසින් රුචි පරිදි හදාගෙන විඳින හැඟීමක්, අවුස්සා ගැනීමක්, සිතුවිල්ලක්, තරු මැරීමක්, සිහිනයක් වැනි දෙයක්. එතකොට ඔබේ දැනුම සංසාරික ගමන් මාර්ගයේදී මේ පහට ප්‍රියාකාරයෙන් තමයි හැදෙන වැඩුණේ. එතකොට ලෝකේ පවතිනා උද්දිනුවන් තාක්ෂණය තුළ ඒවා වෙළඳපොළට එන්නෙත් ඔය රූප ශබ්ද ගන්ධ රස මේ කාරණා විඳින්න පුළුවන් ආකාරයෙන්. ලෝකේ සකස් වෙලා තියෙන්නේ එහෙම. ඒකට අවශ්‍ය අනුග්‍රහය දැක්වෙන ආකාරයෙන් තමයි නිෂ්පාදන එළියට එන්නේ. දෙවන තාක්ෂණය යොදාගන්නෙත්. එතකොට ඔවුන් ඉන් අන්ධ වෙනවා, ඊට එහාට දකින්න හම්බ වෙන්නේ නැහැ. එනිසා මේ ත්‍රිපිටක ධර්මතා තුළ පවතිනා වූ මෙහි පෙන්වන මේ අපි දකින්නට වඩා වෙනස්ව දකින්න පුළුවන් හිස් අසාර කියන කාර්ය නිකන් කවුරුත් කීවට පිළිකුල් කරන්න කිවට හරියන්නේත් නැහැ, හිස් අසාර කිවට හරියන්නේත් නැහැ. ඒ ඔබේ අවබෝධයට බවට පත් කරගන්නේ කොහොමද? අනේ එතනදී තමයි මේ සැපත නැතුවා නොවේයි, මේ සැපත විඳින්නට අවදාළ දුක් සමූහයක් සමග භව ගමනක් යදන්න ඕනේ. සැප විඳිනවත නැවත විඳින්නත්. නැවත නැවත විඳත් ඉවරයි, නැවත නැවත ආය විඳත් ඉවරයි. කවදාවත් ඇතිවීමකුත් නැහැ. ඒ සඳහා ජීවන මඟ ගෙවා ගැනීම සඳහා නොයෙකුත්
කම් කටුළු වල යෙදෙමින් අඬමින් දොඩමින් වැළපෙමින් වාද විවාද කරගමින් ගහ බැන ගනිමින් රජයේ සමග සම්දුසරවල් කරමින් ස්වාමි සේවකයින් අතර දබර කරගනිමින් අරගල කරන්න ඕනවා. මොනවද මේ හොයන්නේ? යමක්ද හොයන්නේ? ඇයි එහෙනම් බුද්ධ වචනේ පවතින නේතේ කාමායානි චිත්‍රානි ලෝකේ විචිත්‍ර ලෝකයේ තුල කාමයක් නැහැ කියලා බුදුරු වදාරන්නේ ඇයි? අන්න ඒ ඔස්සේ බලන්න. එතනදී පැහැදිලි කරන්න උත්සාහ කරනවා තථාගතවරු කාමය තම තමන් විසින් රුචි පරිදි හදා ගන්නා වූ බාහිර වස්තු වල නැති බාහිර වස්තු උදව්වෙන් සිතේ උපදින්නා වූ සිතවිල්ලක් පමණක් බව කියන්න. ඒකට මේ සූත්‍රේ නැති වුණාට උපමා 10ක් විතර තියෙන තරමුත් මට මතක තියෙනවා. අනුන්ගෙන් ගත්ත දෙයක් ණයක් හුලක් කරදරයක් ගෙඩියක් සර්ව ගෙඩියක් වශයෙන් කියලා පෙන්නලා සිහිනයක් මස් කටුවක් වශයෙන් උත් පෙන්නලා ඒ බය කරන්න හෝ එපා කරන්නද යථාර්ථය පෙන්වන්නද? එබැවින් පෘථග්ජන පුද්ගලයාට මේ කම්සුව තියෙන දෙයක් ඒ ඔහු විඳින දෙයක් ඔහුට ඒ සැප තියෙන දෙයක්. ඒකට කාම සුඛය කියලා කියන්නේ. ඔහුට එහි ජීවිත අවසානයේදී ඇති වුණේ නැහැ. නමුත් ඔහුට ඕනෑකම තිබෙන නිසා තවදුරටත් ඒ ඕනෑ කරපු පැත්තට පරිණාමීය හැකියාවක් තිබෙනවා. නරක පැත්තට හෙව්වොත් නරක පැත්තට පරිණාමීය වෙන්න, හොඳ පැත්තට හොඳ පැත්තට පරිණාමීය හැකියාව අනාගතයේ සකසීමක් තිබෙනවා. මෙයා කියනවා මට ඉන්නේ නැති වැඩක් නැහැ මම ඔබට දෙන්නම් කියලා. ඒ ඇයි? ඒ පිළිබඳව අපි හොයන්න ඕන ටිකක් කල්පනාකාරීව. අපේ දේශනාවල මේක පැහැදිලි කරලා තියෙනවා මස් කටුවේ සහ සීනේ උදව්වෙන්. තවත් වතාවක් ඕනේ නම් අපිට ඒක පැහැදිලි කරගන්න ඕන. ඒක කතාව නෙවෙයි බලන්න ඕනේ. සිහිනය කියන එක ලේසි තේරුම් ගන්න. සිහිනය දවල්ට ලෝකෙත් සමග ජීවත් වෙලා නිදාගන්න එකක්. නිදිලෝයේදී ඔබට අදාළ ආසා කරන සියලු දේවල් ලැබෙනවා. ඒ විඳින වෙලාවට ලෝභය හෝ දේශය හෝ මෝහය හෝ ආසා හෝ සතුට හෝ දුක හෝ ඒවා මේ සිහිනයක් කියලා හිතන්න කාටවත් බෑ. සැබෑවටම දකින්නවා ඒවා තියෙනවායි කියලා. අවදි වුණාම සැබවින් ඉඳලා නැහැ සිහිනෙන් ඉඳලා කියලා ඔබට කියන්න පුළුවනි. නමුත් ඒ අවබෝධය තුළ ඔබට සිහිනෙන් විදීම සහ සැබවින් විදීම කියලා දෙකක් තියෙනවා නේද? එතන ඉන්න එපා. මේ දෙකෙන්ම කරන කාරණේ තේරුම් ගන්න බලන්න. සිහිනය කුමක්ද? ඔබ ගත් ආකාරයට රූපසිතුවිලි පහළවීම, සද්දසිතුවිලි පහළවීම මනෝද්වාරයෙන්. එතකොට ඒ සිතුවිල්ලයි රූපය, කාමය, හතුරා, මිතුරා ඕන දෙයක් සිතුවිල්ල. ඒකව තේරෙනවනේ. ඔබට තේරෙන්න බෑ ලෝකෙ දවල්ට නම් සිතුවිල්ල නෙමෙයි බාහිර එක විඳින්නේ කියලා ඔබ හිතනවා. නමුත් තථාගතයන් වහන්සේ වදාරලා නැතිද? එකිනෙකට වෙනස් අරමුණු ගන්න පුළුවන් දොරවල් පහක් මිනිස්සුන්ට දීලා තිබෙනවා. දොරවල් පහ අරමුණු රසෙ විඳින්නේ නැහැ. දොරවල් පහට පිහිටන සිත අරමුණු රසෙ විඳිනවායි කියලා.
දැන් අර බාහිර දේවල් වල උදව්වෙන් ඔබට උපදින සිත ඔබ විඳින බව. ඔබ කියන්නේ බාහිර දේ විඳින බව. නමුත් ඇත්ත සිද්ධිය ඒවා උදව්වෙන් ඔබ හදාගත්ත ඔබට කැමති පරිදි හීනනොස් සිත විඳිනවා, දවල්ටත් සිත විඳිනවා. සිත තලු මරනවා. අන්න එකයි එතන පෙන්වන්නේ සංකල්පයක්. තම තමන් හරි වැරදි හොඳ නරක කැමති අපමයාගෙන් ගොඩනගාගත් ආකාරයට විඳින්න ලැබෙනවා වරුණාම ඒක ලෝකේ තියෙන දෙයක් නෙවෙයි කියලා. ඒක ටිකක් වටපිට බලලා මෙනෙහි කරලා තේරුම් ගන්න උත්සාහ කරන්න. අපි විවාහයේ සුන්දරයිම කියලා. ඇයි මාසෙන් දෙකෙන් අසුන්දර වෙලා ගහලා පන්නන්නේ, ඝාතනය කරන්නේ, දික්කසාද ඉල්ලන්නේ? සුන්දරයි කියා පැතු හැමදේම සුන් වෙලා අසුන්දර වෙනවා. ඇයි හොඳයි කියන කෙනාම ටික දවසකින් නරකයි වෙන්නේ? ඇයි එකම පුද්ගලයෙක් කෙනෙකුට හොඳ, තව කෙනෙකුට නරක, තව කෙනෙකුට ලස්සන, තව කෙනෙකුට කැත, හිතකින් තන මාලිකාව කියලා කියන්නේ? මනාලේ වෙනවා, මනාලියක් බලන්න බලලා හොඳ නැහැ කියලා යනවා. තව කෙනෙකුට යාම හොඳ වෙනවා. එතකොට සිත ගිය තැන කියන වචනෙන් පෙන්වන්නේ මොකද්ද? එයාද සිත බැඳීමද? එහෙනම් ඔබට මේ සුව තියෙනවා නම් වැරදි පැත්තට ගියොත් සතසතුන් වෙලා කම්සෝ විඳින්න, හොඳ පැත්තට ගියොත් දෙවියන් වෙලා දිව්‍ය කාමයේ විඳින්න අනාගතේ සකස ගන්න පුළුවන්. සතසතුන් වෙලා ඒ දුක විඳිනවා කරනවම ගැලවෙන්න තේරෙන්නේ නැහැ. දෙවියන් බවට පත් වුණාම දෙවියන් ඕනනේ අපි ගම්මුකෝ ඉන්ලන්තේ කියලා ලෝකේ. නීත්‍යානුකූල කටයුතු කරන හොරමරකම් නැති රටක් කියලා කියනවා. ඒකට ගියාපුවම දුක් අඩු නම් ඊට පස්සේ ඊට හානිවනක් ඉල්ලයිද කවුරු හරි? ඒ වගේ සිතූ පැතූ පවණෙන් සියල්ල ලැබෙන මේ උපපාතික ලෝකේ කාමයේ හිඟ නැතුව විඳින්න තිබෙන විට ඊට හා නිවීමක් කවුරුත් ඉල්ලයිද? ඒක දන්නේ සමාජය. මේ දැනුත් මේ කයක් සමග අටරෝදහමට අදාළ කම්පිත බව දුක් තිබියදීත් මේ ඉල්ලනකොට මේ එකක්වත් නැතුව තිබියදී සැප විතරක් තිබෙනකොට අමූර්තය කියලා කියන්නේ. ඒ නිසා මම දකින්නේ බ්‍රහ්මයින්ට නිවන සමාධිය, දෙවියන්ට නිවන ඔය සුවය. කියන්නේ ඒක නිවන කියන්නේ උණ්ඩ පේන්නේ එහෙමයි. නමුත් ඒකේ පවතිනවා ඒකට අදාළ විපාක වාරයේදී නිමවීමක්. ඒකත් ඇති වෙන්නේ නැහැ, ඉවර වෙන්නේ නැහැ, චුත වෙන්න සිදු වෙනවා. කාමයන් විඳින්න ගියොත් කාම ලෝකයේ සුගතිය පැත්තට, දුගතිය පැත්තට. කාමයන් අවබෝධයකින් තොරව එපා කියලා මග අරින්න ගියොත් කාමයන් නොවන වේද සෝයක් පැත්තට. මෙසේ මේ සංසාර බන්ධනය තනා තිබෙන්නේ ගැලවෙන්න නෙවෙයි පෘථග්ජන පුද්ගලයින්ට. හොයන පැත්තට හදා දෙන්න. පහත් කාමයක් හෙව්වොත් ඒ පැත්තට තණ්හා විසින් හදාලා දෙනවා වගේ. ඒ පංචස්කන්ධය මුවෙක් ගෝනෙක් සුනකෙක් වාසයෙන් පරිහරණය කරන්න. පංචස්කන්ධ කියන්නේ කය නෙවෙයි. ස්කන්ධ පහේ කාමයන් විඳින්න. නැත්නම් ඊට වඩා හෙව්වොත් මිනිස්සෙක් වශයෙන්. මනුස්ස සීමාව තුළ හෙව්වොත් මිනිස්සෙක් වශයෙන්, ඊට එහා පහත් මට්ටමින් හෙව්වොත් පහත් මට්ටමේ නීතියක් නැති සමාජයට. එහෙම පැහැදිලිව හිතන්නේ නැහැ සමාජය. එහෙනම් ඒ තැන්වලට ගිහින් ගැලවෙන්න පුළුවන් පාරක් නැහැනේ. අහිමි වුණාම අහිමි වෙනවා. ජීවිතය අහිමි වුණාම මැරෙන්න සිදු වෙනවා වගේ අහිමි වෙනවා. ධානයත් අහිමි වෙනවා. දිව්‍ය කාමයත් අහිමි වෙනවා. නැවතත් දැන් වැය වෙලා ඉවරයි හැම කරපුවා. නැවතත් ආය හැම කරන්න වෙනවා. වැරදි පාරකකින් ආය ධානසෝය උපදවා ගන්න වෙනවා. එහෙම නැත්නම් මෙහෙ ඇවිත් ඒ කාමයන් පිනට ලැබෙන විපාකයක් වශයෙන් නම් එහෙනම් ආය පුණ්‍ය මාර්ගයේ යන්න වෙනවා. බලමු ඊළඟ ගාථාවේ මොකද්ද කියලා තියෙන්නේ කියලා. යේච රූපූපගා සත්තා යේච අරූපට්ඨායිනෝ යාව හෝ යාච සන්තා සමාපatti
සබ්බත්ත විහතෝ තමෝති. ඔන්න තව මේ සමාජයට දැනගන්න අවශ්‍ය කාරණයක්. ඈ මේ අත්දැකීම ලබලා තියෙන්නේ. ඔබ ලැබෙතේ වුණාට. ඒච රූපෝපගා සත්තා. කාමයේ ඉක්මවා ගොස් සංසුන් සිත් හොයාගෙන රූපාවචර ධ්‍යාන උපදවාගෙන යමක් සත්වයෝ එහෙ උපදීද. සත්ව කෙනෙක් වෙද්ද. එච අරූපට්ඨායිනෝ ඊට එහා ධ්‍යානය තව ටිකක් පුළුල් කරගෙන අරූපියා ධ්‍යානයෙන් පරලෝකෙකින් එහෙම සත්ව කෙනෙක් වෙද්ද. ඔවුන් සතුව පවතින යාව සන්තා සමාපatti. සමාපත්තියකුත් තියෙනවා. සංසුන් බවක් තියෙනවා. ඒක ලෞකික ලෝකෝත්තර නෙවෙයි. ඒක ආයතනයක් බැවින් බිඳ වැටෙනවා. එහෙම එකක් නැත්තේ නෑ. ඒ අත්තකල මතාන යෝගී පාරේ ගියාපම මීට වඩා හැම සුඛයක් තිබෙනවා. නමුත් ඒකේ පෙන්නනවානේ සබ්බත්ත විහතෝ තමෝති කියලා එකක්. ඒ සියල්ලෙහි පවතිනා වූ මුලාවක් හඳුනාගත්තා කියලා තියෙනවානේ. ඒ සියල්ලෙහි විහතෝ අඳුර මුලාව නැමැති අඳුර මා විසින් දක්නාලාදී. දැන් බුදුන් වහන්සේ පහළ වෙන්න සම්පෙර සමාජය තුළ මේ ගමන මේ මුලාව තුළ ගමනක් නේද? නමුත් සෙව්වොත් කාමයේ සෙව්වොත් කාමයසනා, භවයේ සෙව්වොත් භවයසනා, රූපී අරූපී භව ඒසනා සොයුවොත් හමු වෙනවා. කාමයසනාද භවයසනාද බුදු සමය කියන්නේ බ්‍රහ්මචාරීයසනාද? එහෙමයි අපි හොයන්න ඕන. එහෙනම් අපේ දැක්මක් පුළුල් වෙන්න ඕන කොහොමද? ලෝකේ තියෙන දෙයක් රස විඳිනවද? මේක ලෝකේ තියනවද? ඒ වාසෙන් අපි හදාගත්ත සිතුවිල්ලක් නැවත නැවත තලු මරනවද? ඒක තියෙන දෙයක්ද? හිස්සසාරතයක්ද? ඒ පිළිබඳ අවබෝධය පුළුල් වෙන්න ඕන. ඒක සාමාන්‍ය කෙනෙකුට බෑ. ඒක තමයි පෘථග්ජනයාට සිතට එන දේ මම කොට ගත්ත මොලාවෙන් මිදෙන්න බෑ කියලා බුදුන් වහන්සේ වදාරන්නේ. ඔහුට එහි තියෙනවා. සැපක් හරි දුකක් හරි වින්දනයක් හරි ආදී කොට ඇති යමක් එහි තියෙනවා තිබෙනවා. ඔහු එකට කැමතියි. වේදිත සුඛ. එනම් මේ මායාව විසින් වියන ලද දැල පසාරු කරගෙන යන්න, පසා කරගෙන යන්න, ඉක්මවා යන්න මීට වඩා ගැඹුරු ප්‍රඥාවක් තියෙන්න ඕනවා. අන්න එවිටයි මේ ගමන පිනට ගියයි කියමු, ධානයට ගියයි කියමු. ධානයෙන් හමාරනම් කමක් නැහැ. ධානයේ පිරිහි මිනිසුන් අතරට හීන ප්‍රතිසන්දරට. කාම භවයෙන් හමාරනම් කමක් නැහැ. කාම සුගතියෙන් පිරිහි මිනිසුන් අතරට, සතුන් අතරට. කාම දුගතිය හමාරනම් කමක් නැහැ. පිරිහි හීන ප්‍රතිසන්දියකින් තව දුක් විඳින්න. එහිදී නැවතත් මේ ස්වභාවයන් පසුපස ලුහුබඳින්ට ඇරුණාම මේන් මිදෙන්ට අවශ්‍ය අවබෝධය ලබා ගන්න පුළුවන් භූමියක් වශයෙන් කාම දුගතිය හෝ කාම සුගතිය, සදිවි ලෝක හෝ රූපී අරූපී භව හෝ නම් කරලා තිබෙනවද? ඇයි ඒවට බුදුන්ගෙන් සහ ධර්මයෙන් වැඩ ගන්නට බැරි දුෂ්ටක්ෂණ 8ක් වශයෙන් නම් තියලා තියෙන්නේ? කාම සුගතිය එහෙම හඳුන්වලා නැහැ. නමුත් රූපී අරූපී භව සමග දිගු ආයුෂ ඇති කියලා කාම. එතකොට ඊට අදාළ බයසෝක වේදනා ඔය සංචාරක සත්ව චර්යා රටා නිරීක්ෂණය කරන කැමරා තුල දැක්කම ප්‍රබලයා දුබලයාව මරාන කන හැටි සහ ඒ මරණයට බය දුවන හැටි ගලවා ගලවෙන්න ඔවුන්ට ඒක තිබුණා අපට නෑ කියලා අපි හිතන්නේ. එහෙම නෙමෙයි බුදු සමය පෙන්නන්නේ.
ඔබගේ කම් වූ පරිදින් ඔබටත් එතෙන්ට යන්නට සිදුවිය හැකියි. ඒට ඔබටත් ඒ මරණ බය දැනෙන්න පුළුවනි. ඔබගේ වූ කම් වූ පරිදින් දුගී දුප්පත් රටක උපදින්න පුළුවනි. යුද්ධ බිය, ගිනි බිය, ජල බිය, පහර දීම් බිය නැත්නම් निराහාරව ඉන්න ඒ ටික විඳින්න වෙනවා. පෘථග්ජනයින්ට විඳින්න වෙන්නේ පෘථග්ජන මට්ටමින් ලෝකෙ විඳින්න වෙනවා. මේවා එතකොට ඒක හැප දුක නෑ නෙවෙයි තියෙනවා. අර බාහිර දේවල් ආශ්‍රයෙන් තනාගත්ත දේ දෙයක් තැනක් කොට ගත්ත පුද්ගලයාට අදාළ සැප දුක් තියෙනවා. එනිසා මේ සීමාව ඉක්මවා යන අවබෝධයක් නේද මේකේ මේ පැහැදිලි කරන්න හදන්නේ. නමුත් නන්ද කුමරට ජනපද කල්යාණයන්ට වඩා හොඳ දෙවගණන් දෙන්නම් කියලානේ පොරොන්දු උනායි කියලා කියන්නේ. ඔබ ඉතින් ඒක සිද්ධියක් වශයෙන් අරගෙන ජනපද කල්යාණීට වඩා ලස්සන දෙවගණන් බලන්න කාමයෙන් උන්මත්තක වෙලා භාවනා වැඩුවා කියලා තමයි ඔබ හිතන්නේ. මේ වයින් පෙන්නන උපමා රූපක මීට වඩා වෙනස් ඇති. අපි අර ලියලා අපට හම්බුණ චරිත බුද්ධ චරිත පොතේ තියෙන සිද්ධි අපි කතා සිදුවීම් වශයෙන් දකිනවා. සිදුුණාද නැද්ද දන්නෙත් නැහැ. අපට ලියලා පෙන්නලා තියෙන නිසා අපි ඒක පරම සත්‍යයක් වශයෙන් සඳහන් කරනවා. නමුත් මේ අරමුණේ ලෞකික සැපේ ජනපද කල්යාණී වශයෙන් උත් අරමුණේ මුලාවෙන් මෙදෙනකොට ලැබෙන ලෝකෝත්තර සුවේ දෙවඟනන් වශයෙන් උත් පෙන්වා වෙන්න බැරිද? දෙවඟනන් ලැබුණාම ජනපද කල්යාණී ওই වගේද උනේ? හැපෙන්න නිදහස් වුණා. ආයිල්ලුවේ නෑනේ. එහෙම දෙයක් වෙන්න බැරි දේවය පවතින්නේ. මේ නිසා මෙතන පෙන්වන්නේ ඔබට මේවා මනෝරමය වුණාට මට ඉන් වැඩක් නෑ කියලා. ඇයි? ඔබට උපාධිය තියෙනවා කියන්නේ සාමාන්‍ය පෙළෙන් උසස් පෙළෙන් වැඩක් තියෙනවද? ආචාර්ය උපාධිය තියෙනවා කියන්නේ ඔබට අනිත් ලොකුද පහළයි නේද? ඒ යමක් බාල වෙන්නේ ඊට වඩා හොඳ එකක් තියෙන නිසා නේද? දැන් මේ ඈමේ ගිහින් වාසය කරන්නේ කොහෙද? නලන්දා සමාධිසෝ විඳිනවා. ඒ මොකද්ද? ඒ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ඔස්සේ සිත මෙහෙවීමද? ඒවා එන්නේපයි කියලා සංසුන් සමාධියක මගින් මගහැර සිටීමද? නෑ. යාවසන්තා සමාපatti නෙවෙයි ඒවා. නමුත් ඒකට කියනවා සංසිඳීමෙන් වාසය කිරීම. මොනවා සංසිඳීමෙන්ද? රාගයේ දේශේ මොහේ සංසිඳීමෙන්. එතකොට මේට වඩා සැප සහිත. ඒ නිසා භවගාමී වෙන්න සිදු වෙන්නේ නැති, අටලෝ දහමේ කම්පන සිදු වෙන්නේ නැති, අහිමි වෙන්න සිදු වෙන්නේ නැති, අර වද වේදනාව විඳින්න සිදු වෙන්නේ නැති තව සුවයක් තිබෙනවා. ඒ ලොකු සැපත මේ සුළු සැපත. දැන් ලොකු සැපත ඕන නම් සුළු සැපතට තියෙන ඇල්ම අතහරින්න කියලා තමයි මේ තුල පෙන්වන්නේ. ඒකත් අර නන්ද කුමාරයා වගේ දෙවඟනන් ලබන්නට නෙමෙයි, වගේ වැඩ කාමයන්ගෙන් ලොකු සැපතක් ලබන අදහසින් නෙමෙයි. දුකක් නැවති සැපතක්. දැන් ඒකට මේ උත්තමාවියට උනා වගේ ඔබටත් මේවා ඕනේ නැති වෙන්න ඕන නේද? මට නම් මම මේ ජීවිතේ එපා වෙලා ගෙදරින් යනවා, කැලේට යනවා එහෙම කියලා. එහෙම එපා වීමක් නෙමෙයි මේ කතා කරන්නේ. අනෝයි කලකිරෙනවා කියන වචනෙන් පෙන්වන්නේ අප්‍රිය වෙනවා කියන එක නෙමෙයි. ඔය යන පිටුපස කොතරම් ගියත් ලැබෙන්නේ නැති නිසා ඒක අසාර බවක් තේරුම් ගන්න එක. ඒක ලබන්ට තවත් විශාල කම්කටොළු රසකට මුහුණ දෙන්න සිදු වෙන බව තේරුම් ගන්න එක. ඒ වගේම ඒක තමන් විසින් හදාගත්ත සිතවිල්ලක් තලු මැරීමක් කියන තැනට
ලාමක කොට දකින්න ඉගෙන ගන්න වෙනවා. නේතේ කාමායාන චිත්‍රානි ලෝකේ විචිත්‍ර වස්තු වල කාමයක් නැහැ. එහි උපදවා ගන්න සංකල්පය. ඒක තමයි මම සිහිනෙන් ඔබට පෙන්වන්න උත්සාහ කළේ. සිහිනෙන් ඔබ මේ සුභාසුභ කාරණා ඔස්සේ ගියයි කියලා හිතන්න. අවදි වෙනකොට ඔබ මොකද කියන්නේ? ඇත්තටම වින්දද? සිතුවිල්ලක් පහළ වුණාද? සිහිනයක් නේ දැක්කේ. නමුත් සිහිනයේදී සිහිනය කියලා තේරෙන්නේ නැහැ. ඇත්ත වගේ පේනවා නේද? අන පෘථග්ජනයන්ට මේක විඳීමේදී මේක විඳින්නේ මේ සිතෙන් හදාගත්ත සිතුවිල්ලක් තලු මැරීම කියන එක දකින්න බෑ. එනිසා කාම ඒසනා ඒවා හොයමින් සසරේ ඒවා හොයමින් යනවා. විජයවක්ෂුණේ අපට අත්ලක් සපයනවා. ඒවා මාරයාගේ අර සාන්ත සමාපatti තියෙනවා නම් ඒවත් මාරයාගේ. ඒවත් පවතින මුලාව දැක්කා. අන බුදුවරු මිනිස්සුන් මිනිස්සුන්ට හොයලා දෙන්න හදන්නේ කාම භව කාම දුගතිගාමී කාම සුගතිගාමී භවගාමී නොවේයි. ඒ වෙනුවට එසේ අරමුණෙන් අරමුණට මාරු වෙන ඇති වෙන නැති වෙන එකකුත් නෙවෙයි. ඊට වඩා සාන්ත සුන්දර දෙයක්. ඒ කුමක්ද? මෙයට අපිට කියන්න පුළුවන් පාපයේ පින ධානයේ කාමයේ රූප ශබ්ද කාමයේ කියලා. අරකට මොකද්ද තියෙන නම? ඒකට කියන්නේ ආගතං ඉමං සද්දම් මන්ති කියලා. සද්ධර්මයට පැමිණීම. අන්න මම අර ගාථාව අරන් පෙන්නනවා ඔබට. යංච කාම සුඛං ලෝකේ යංචිදන් දිව්‍යං සුඛං තණ්හාක්ක සුඛස්සේ නිබ්බානස්ස සුඛස්සේ තේ පද දෙකම තියෙනවා ගාථා දෙකක. තණ්හාව ශේ කිරීමෙන් යම් සෝයක් ඇද්ද? මේ සද්ධර්මයට පැමිණීම නම් වූ නිබ්බාන නම් වූ සෝයක් ඇද්ද? ඒ සෝයෙන් 16න් එකක් තරම්වත් කාම සෝය සහ දිව්‍ය සෝය වටින්නේ නැහැ කියලා මේ ගාථා දෙකේ තියෙනවා. අන්න බුදුන් වහන්සේගේ තක්සේරුව. ලෝකයක් තරම් විශාලව පෙනෙන 16න් එකක් තරම් සුළු දෙයක්. ඒ 16න් එකේ තරම නම් ඒ වගේ 16 ගුණයක් විශාල දෙයක් වශයෙන් තථාගතයන් වහන්සේ පෙන්වන්න හදන මේ සංසුන් ස්වභාවය කතරේ කෙම්බිම කලං නග්ගන්ති සෝලසින්. නමුත් එය ගොඩබිමට ගේන්න බෑ. මාළුවල් ගොඩබිමට ගේන්න බෑ. වගේ පෘථග්ජන භූමියට එහි අගේ වටහා ගන්න බැරි බැවින්. ඔබ පෘථග්ජන භූමියට ආයුබෝවන් කියන්න වෙනවා මේක හොයන්න. මේක උරුම නෑ පෘථග්ජන අයට. ලෝකෝත්තර මග්ගංගා කියන එක පෘථග්ජන භූමියේ තියෙනවා කියන්නේ නෑනේ අරියානාසාව කියලානේ කියන්නේ. අන්නේ පරිවර්තනය කොහොමද වෙන්නේ? මේක ලබන්න නම් ඔබේ භූමියට එන්න වෙනවා. හරිය භූමිය. ඒකට 아무තු උත්පත්තියක් නෙමෙයි. ජීවිතේ මෙතෙන්ට පැමිණීමක්. ඒ මාරුවට කුමක්ද කියන්නේ? ඒ මාරුවට කියන්නේ ආර්ය භාවයටපත් වීම. ඒ සම්මාදිට්ඨියට කියන්නේ දසවස්තුක සම්මාදිට්ඨිය වැනි පහළ මට්ටමක එක ඉක්මවා යමින් ඉහළ සම්මාදිට්ඨියකටපත් වීම. ආර්ය සම්මාදිට්ඨියටපත් වීම. ඒ ආර්ය සම්මාදිට්ඨිය ආර්ය මාර්ගය තුල තමයි මේ කියන මේ 16න් 15 සුවේට මං පෙත්සලසෙන්නේ. ඔබ 16න් එකේ නම් ඉන්නේ ඒ සැප හොයන තාක් කල් ඔබට මේ සැප තියෙනවා. අර සද්ධර්මයට පැමිණීමේ සැප පේන්නේ නැහැ. ඒ නිසා මේක හොඳයි ඒක එපා. ඔය වත්මන් සමාජයේ පෘථග්ජන සමාජයේ නිවනට බය ඕකනේ. අපෝ ඒක හිස්සතර දෙයක් පොකුත් තියෙන බව පේන්නේ. ඊට වඩා මේ කාලා බීලා ඉන්න තියෙන එක. බමුණොත් කිව්වයි කියලානේ. ගෞතමයන්ගේ නිවනට වඩා පාර හිඟා කණ එක හොඳයි කියලා. අර උන්ට පේන හැටි. නමුත් ඒකේ තියෙන ලස්සන වචනයක්. ඒකට කියනවා
දුක්ඛ නිරෝධය. දුක්ඛ සන්තං කරිස්සති. දුක් ඉක්මවා යාමක් තියෙනවා. අර මේකේ දුක් ඉක්මවා යාම නෑ. මේකේ දුකත් එක්ක තියෙන්නේ. ඔය මිනිසාට ග්‍රහණය කරගත හැකි ඔය නොකැලඹෙන අර බුබුලක් හටගෙන මේ අන්නාසේ හටගෙන නැතිෙන්නේ නැති හටගන්න නැති බැවින් නැතිමකුත් නැති මේ ස්වභාවය පැමිණීම කියන්නේ සද්ධර්මයට පැමිණීම කියලා. සද්ධර්මයට පැමිණීමේ සම්මාදිට්ඨිය ආර්ය සම්මාදිට්ඨියයි. නමුත් මේ ධර්මයේ කියන පදෙන් කියන්නේ කුමක්දයි මේ පවතින සමාජය තුළ විග්‍රහ වෙන්නා වූ වදන් වැල් තුළ අටුවා තුලවත් විස්තර වෙන්නේ නැහැ. අන්න එතනයි මේ ගැටලුව තිබෙන්නේ. දෙපයින් පැමිණෙනවා නෙවෙයි නමුත් සිතේ පවතින වේදිත සෝයේ ඉක්මවා යාම තුළ පැමිණෙනවා සද්ධර්මයකට. මා දකින්නේ තථාගත බුදු පියාණන් වහන්සේ මේ කරුණ දේශනා කර යාමගෙන යාමේදී සමාජයේ මේ ලෝකේ ජීවත් වීම සඳහා සද්ධර්මයට පැමිණ ජීවත් වීම තෝරාගත්තා. ධර්මයේ සරණ කරන ජීවත් වුණා. ධම්මදීපා භික්ඛවේ විහෙරස් ධම්ම සරණ අනඤ්‍ය සරණා. ධර්මය දිවයිනක්. නමුත් ධර්මයේ පදයට සූත්‍ර හෝ ජාතක කතා හෝ චරිත කතා හෝ ගාථා නැත්නම් බෝධිපාක්ෂික ධර්ම පෙළ හෝ ගත්තම ලෞකික දෙයකට ධර්මය කියනවා. නමුත් ධර්මය කියන්නේ ඒක නෙවෙයි. ඒක ධර්මයටපත් වෙන මාවත පමණයි. මේකට හොඳ උදව්වක් ගන්න පුළුවන් තැනක් තියෙනවා ගැඹුරින් සිතනවා නම්. ඒ තමයි ධර්මයේ දකීද බුදුන් දකී බුදුන් දකීද නිවන් දකී. දැන් ඔබ ධර්මයේ කියලා බණපොත හොයන්න ගියොත් එහෙමයි ඔබ හිතන්නේ සූත්‍ර දේශනා. නමුත් ධර්මයත් බුදුනුත් නිවනත් එකක් වුණොත් එහෙම එතකොට බුදුන් වහන්සේ සාරිපුත්‍රයන් වහන්සේලා ඔය බුදුන් වහන්සේ 35 දී සාරිපුත්‍රයන් වහන්සේලා මේ මාර්ග ඵල සම්පූර්ණ කරාට පස්සේ ගත කරන ජීවිතයේ ඉඳලා තියෙන ධර්මයට පැමිණිලා නේද? ඔවුන් ආහාර වැළඳුවත් ගමන් ගියත් කාර්යය මොනවා කළත් ධර්මයේ සරණ කරගෙන ජීවත් වෙලා තියෙන්නේ. ඔන්නෝම මේ ධර්මයේ කියන පදයට සාමාන්‍ය සමාජයේ හිතන්නේ නැති අර්ථයක් තිබෙන බව තේරුම් ගැනීම තුළ අප විසින් සමාජයට ඉදිරිපත් කළ වදන් වලක් තිබෙනවා. අපි තේමාව වශයෙන් මේ දිනවල භාවිතා නොකලාට ජීවිතයට ධර්මය. ජීවිතයට ධර්මය කියන්නේ බණපොත් ඔළුවේ තබා ගැනීම බණපොත් ගෙදර තියා ගැනීම නෙවෙයි. ජීවිතයට ධර්මය කියන්නේ පින්කම් කිරීමක් නෙවෙයි. ජීවිතයට දැන් තියෙන ජීවිතයට කර්මය. දැන් කම්ම යෝනි කම්ම බණ්ඩු කම්ම පටිසරණෝ. දැන් කර්මයේ සරණින් තමයි ඔබ මේ භවගාමීත්වය යන්නේ. කර්මයේ සරණින් භවගාමී වෙන්න වෙනවා. ධර්මයේ සරණින් ඊට එහා ගමනක් නැතුව යනවා. හරි ලස්සනට තිබෙනවා ආගතං ඉමං සද්දම්මන්ති. සද්ධර්මයට පැමිණීමේ සම්මාදිට්ඨිය. නම් ඔබට මේ විජයා භික්ෂුණියට වගේ මේවායේ තිබෙන්නා වූ හීන බව අසාර බව කුඩා බව ඒ පිටිපස ලුහු බඳින්න ලොකු දෙයක් කරගත්ත ලොකු දෙයක් කර ගැනීම මානසික සත්ස්වභාවයක් බව ඒ පිටිපස ලුහු බැඳීම ආස්වාදයේ ආදීනයක් බව එනිසා ඒන් මිදීම ධර්මයට පැමිණීමේ මාර්ගයේ බව එහෙනම් අපට අපි විඳින එක හිස් අසාර දෙයක් බවට ප්‍රත්‍යක්ෂව අවබෝධ වෙන්න ඕන. කොතරම් කල් යාවිද මා දන්නේ නැහැ. ඒ පුද්ගලයන්ගේ ඥාණයට අනුව. නමුත් ලෝකෙ දිහා බලලා තේරුම් ගන්න
උත්සාහ කරන්න විඳින්න ලෝකය නෙවෙයි ලෝකයේ උදව්වෙන් ඔබ උපදවාගත්ත සිතුවිල්ලේ ඔබේ අරුචිකත්වය පෞද්ගලිකයි. එතකොට ලෝකෙද විඳින්නේ ඔබේ හිතවිල්ලද. සිතුවිල්ලට අවශ්‍ය තියෙන්නේ මොහොතයි හටගෙන නැසෙන්නවා කොතරම් වින්දත් නැවත නැවත උපදවාගෙන විඳින්න වෙනවා. ඊට වඩා බලපත්‍රයක් දෙන්නේ නැහැ ඒකට. ඒකේ සේවනයේ අනුව ඇල්ම අනුව පහළ ඉහළ යාමක් තියෙනවා ආරෝහණ අවරෝහණ ක්‍රමයට. මෙන්න මේ සිතේ මේ පිරිහීම අනුව තමයි සත්‍ය මරණින් මතු කය විඳී සිදුවන මරණයෙන් දුගතිගාමී වීම පහළට යන පාරේ. අර සිතේ ස්වභාවයේ පහළට ඉල්ලීම තුළ ඉහළට ඉල්ලීම තුළ සුගතිගාමී වීම. ඊට හා සැපතක් ඉල්ලීම තුළ කාම භවගාමී වීම. ඔයි සොයන්නාට සම්භවෙයි. සියල්ල භවගාමිත්වය. ඒ එකකින්වත් නතර වෙන්න බෑ. එතන අතහැරලා තව තැනකට යන්න වෙනවා. නමුත් මට මතක් වෙන කතාවක් තියෙනවා. මේක ඉඳලා හිටලා මම සමාජයට කියනවා. එක මව් කෙනෙක් ජීවිතයෙන් සමුගන්න සෝදානම් වෙලා ඉන්නවා. එතෙන්ට වැඩම කරනවා හිමි නමක්. උන්වහන්සේ යගෙන් විමසනවා මා ඔබට උදව් කරන්නද සමු ගැනීමේදී. මං හිතනවා ගිලාන සූත්‍රයේ සඳහන් පරිදි තමයි උදව් කරන්න හිතන්නේ නැත්තේ කියලා. නමුත් ඇයගේ දැනුම ඊට ඉස්සර වුණා. ඇයගේ ප්‍රකාශය ඇයගේ අවබෝධය කියනවා. ඔබ වහන්සේ හිතනවා නම් මට උදව් කරන්න පුළුවන් කියලා. ඔබ වහන්සේ කොහොමද මට උදව් කරන්නේ? මම මෙහාට එනකොට මොකුත් ගෙනාවෙත් නැහැ, යනකොට මොකුත් ගෙනියන්නෙත් නැහැ. ඇය කියනවා. උන්වහන්සේ වදාරනවා ඔබතුමිය හිතනවා නම් මෙහාට ආව හරි මෙහෙන් කවුරු හරි යනවායි කියලා ඒ ඔබට වැරදිලා. මා ඔබට කියා දෙන්නම් යාමක් ඒමක් නැති මග. දැන් බලන්න මොකද්ද මේ කියන්නේ කියලා. පවෙන් පරලෝ යාම, පිනෙන් පරලෝ යාම, ධානයෙන් පරලෝ යාම යාමක් ඒමක් සහිත මග. පරලෝ යාමකුත් තියෙනවා, අපාය යාමක් තියෙනවා, දිවි ලෝකයට බබලෝ යාමක් තියෙනවා. නමුත් චුත වීමකුත් තියෙනවා. භවගාමිත්වය ලෝකයා දකින්නේ. දැන් තථාගතයන් වහන්සේගේ අවබෝධය තුළ මේ ධර්මයේ සරණ කරගත්තාම ධර්මයේ දිවෙනක් කොට ජීවත් වෙනකොට පරලෝ යාමක් තිබෙනවද? ඒමක් තිබෙනවද? එසා මා දකිනවා ඒ හිමියන්ගේ දර්ශනය ගැඹුරු එක. යාමක් ඒමක් නැති මග. යාමක් ඒමක් තිබුණොත් යාමකුත් තියෙනවා, ඒමකුත් තියෙනවා, අහිමියකුත් තියෙනවා. ඉවරයක් නැහැ. ඒ නිසා මා දකින්නේ මේ ජීවිතය තුළ ඔබ හොයන මේ අරමුණ නැමැති දේ සුළු සැපතට වඩා එය ලොකුකට කුඩාකට ගැනීමට වඩා ඊට එහා සිතුවිල්ලට ගන්න බැරි සැප දුක් දෙකට අයිති නැති මේ ඔබේ සිත් කලඹවන නොසංසිඳුණු ස්වභාවය වෙනුවට ඒවා විපසමය සිදු කරන විපසමයෙන් පස්සේ තියෙන සුඛයක් තේසං වූපසමෝ සුඛෝ. ඒවායේ සංසිඳීම සැපයි. මොනවායේද? ඔය ඔබ කියන අපුඤ්ඤාභි පුඤ්ඤාභි අනිජ්ජාභි සංකාරයන්ගේ සංසිඳීම. සංසිඳී වුණාම තියෙන දෙයක් තියෙනවා. ඒක සංසිඳීලා ඉඳලා හොයාගන්න වැරුණාම හොයන්න බෑ. එබඳු ගාථාවලත් ඒක තිබෙනවා. උපසමයේවත් සංසිඳීම. අන්න මෙය ගැන තමයි මේ විද්‍යාව පැහැදිලි කරන්නේ. භික්ෂුණිය ඈ පෙන්නනු ලබනවා ඇගේ ඉරුන්ගේ එහා පැත්තට යාව සන්තා සමාපatti පැත්තක් වෙනවා. ඒ පිළිබඳවත් අවබෝධයක් ලබා තිබෙනවා.
ඒවත් මුලාවක් තියෙනවායි කියලා. අපේ සමාජය තුළ ඉගැන්වීමලත් මුලාවක් තියෙනවායි කියලා කියනවා. නමුත් පුහුණු කරනකොට ඒවම ලබන්න උගන්වනවා. ලෞකික ධානම ලබන්න. ඒ ඇයි? මේ යාමක් ඒමක් නැතිවත්පත් වෙන්න සංසිඳවන්නට අවශ්‍ය කරුණු වලින් පරිබාහිරව යන බැවින්. ධර්ම කරුණු අවබෝධයෙන් තොරව භාවනාවට වඩන්ට යන බැවින්. මම ධර්ම කරුණු තුළ මේ අවබෝධය ලබා දෙනවා අපි මේ හොඳයි සැපයි සාන්තයි කියලා සාරයි කියලා ගන්න එකේ මේකට හම් වෙන විපාකේ නැමැති දෑවැද්දක් තිබෙන අතර මේක අහිමි වෙන දෙයක්. මේක හිමි කරගන්නට ජාති ජරා ව්‍යාධි ශෝක මරණ වශයෙන් භව ගමනේ නිදුක් කෙලවරක් නැතුව යන්න ඕන දෙයක්. ගිහින් ඉවරත් නැහැ ගිහින් නිදහස් වෙන්න දැනකුත් නැහැ. එනිසා ඔබ කාමයේ හෙව්වොත් ඒක ලබන්ට ඔබට අති දීර්ඝ සංසාර ගමනකට උරුමකම් කියන්න සිද්ධ වෙනවා. ඒ අති දීර්ඝ සංස්කාර ගමන තුළ ඉතිහාසයේ අතීතයේ ඉතිහාසයේ වර්තමානයේ අනාගතයේ ලෝකේ විවිධ රටවල් තුළ සිදු වුණා වූ ව්‍යසනයන්ට සත්වෙන්ද සිදුවෙන්නා වූ හානින්ට ඔබත් එහි කොටස්කරුවෙක් වෙලා විඳින්න වෙනවා. මොකද ගලවා ගැලවෙන්න තේරෙන්නේ නැහැ. ඒක විඳින්න වෙනවා. අනේ පෘථග්ජනයා සම්බන්ධයෙන් තිබෙන්නා වූ අනුරුතරදායක බවක් තමයි මේ සිතට එන දේ අර දෙයක් කොට ගැනීමෙන් විඳන ස්වභාවයේ හිස් බව දකින්න බැරිකම. ඒ නිසා ඔහුට ඒක උරුමයි. ඔබට යම් මිටක පවතී නම් මේ සිතවිල්ල තලුමරීමෙන් ලබන සැපතට වඩා එහි තිබෙන ඒකට පවතින ගිජුකම අතහැරීම තුළින් ඊට වඩා ජරා මරණත් නැති කම්පනයකුත් නැති ස්වභාවයක් පෙන්වනවායි කියලා ඒ ඔබට හිමිතැන වෙන්න බැරිද? යාමක් ඒමක් නැති ඉපදීමක් සහ මැරීමකුත් නැති අහිමිවීමකුත් නැති බුදු සමයෙන් පෙන්වන මේ උත්තරීතර ප්‍රතිපදාව ලෝකෝත්තර ප්‍රතිපදාව කියලා කියන්නේ එසේ කයම් පුද්ගලයකට හිමි වෙන දෙයක් උපාධියක් වගේ දෙයක් නොව ආස්වාදයේ ආදීනය දැක ආස්වාදයෙන් මිදීමෙන් ලැබෙන දෙයක් බව නිස්සරණය කියන්නේ. ආස්වාදයෙන් මිදෙනවට මිදෙන්න නම් ඔබට ඒක තුළ පවතිනා වූ ඒක ලබන්ට සටන් කිරීම තරඟ කිරීම තුළ ඔබට ලබන්න සිදුවෙන්නා වූ අනාගත ඵල විපාකවල අයහපත් බව හෙවත් ආදීනව පේන්න වෙනවා. ඒක බුදු සමය විශේෂ ඉගැන්වීමක්. තථාගතයන් වහන්සේ සඳහා සම්බුද්ධත්ව කියන පදයක් අරන් පෙන්නලා තියෙනවා ඇතැම් විටක. ආස්වාදයේ ආදීනව දැක මිදෙන්නේ නැති තාක්කල් දැක්කේ නැති තාක්කල් මම මේ සද්ධර්මයට පැමුණුනායි කියලා කිව්වේ නෑ කියලා තියෙනවා. ආස්වාදයේ සතු ආදීනය දැක ආස්වාදයෙන් මිදුනහම තමයි මම මේ බුද්ධත්වයේ ප්‍රකට කළේ නැත්නම් මේ සද්ධර්මයට පැමුණු බව ප්‍රකට කළේ කියලා පඨම දුති ආස්වාද සූත්‍රවලත් තියෙනවා. එනිසා මේ අසංකත කියන පදයට අපිට මෙහි වචනය යොදන්න බෑ. නමුත් ඒක නැති දෙයක් නෙවෙයි. නමුත් ඒක ශාරීරික උපතක් නෙවෙයි. ජාති ජරා ව්‍යාධි ශෝක මරණ දෙන්නා වූ පද්දර පිනවන ශාරීරික උපතක් නෙමෙයි. මේ සමහර අය එතනින් පස්සෙත් ආය සත්‍ය උපදිනවායි කියලා. අර කේවට්ට පුත්ත සාතිගෙනියා යනවා ඉන් එහාටත් ආත්මයක් තියෙනවා කියලා කියන්නේ. එක එක්කෙනාට වෙන් වුණ ආත්මයක්. ඉන් එහාට ඇති හැටියක් තිබෙනවා. ඒ පොදුයි පුද්ගලික නෑ. නමුත් ආත්ම ස්වභාවය පෞද්ගලිකයිනේ. පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ ආස්වාදේ පෞද්ගලිකයි. ඒක එක එක්කෙනා පෞද්ගලිකව විඳින්න ඕන දෙයක්. මේ බැවින් අපට මේ විඳින ලෝකයේ පිළිබඳව තව ටිකක් විමර්ශනය කරලා බලන්න වෙනවා. ඇත්තටම තියෙන දෙයක් විඳිනවද? සිහිනයක් භුක්ති වෙනවා විඳිනවා වැනිද? සිතුවිල්ලේ හදාන විඳිනවද? එහෙනම් අන්න එතකොට තමයි අසාරේ සාරමතිනෝ සාරේච සාරේචා සාර දක්කිනෝ.
සරුදේ සරු වශයෙන් අරගෙන සරුදේ නිසරු වශයෙන් අරගෙන ඉන්න බව තේරෙන්නේ. අන්න එතකොට තමයි සාරංච සාරතෝ ඤත්වා සාරංච අසාරතෝ මේ බුදුන් වහන්සේලා පෙන්වන එක සරුදයක් අර නිසරුදයක්. සරුදේට දඬුවම් විපාක ජාති ජරා ව්‍යාධි මරණ හම්බ වෙන්නේ නැහැ. නිසරුදේට ඒ දඬුවමත් හම්බ වෙනවා විපාකයක්. ඉතින් දැලක වැඳුණු සත්වයින්ගෙන් ගැලවෙන්නේ ටික දෙනෙක් වගේ මේ ගාම්භීර දර්ශනය තේරුම් ගැනීම තුළ ඇරුණාම පලා යන්න ලේසි ඕන කෙනෙකුට සමාධියක් හදාගෙන නිවනට නෙවෙයි නිවන වාගේ තැනකට. එනිසා අපිට අවශ්‍ය වෙන්නේ මං හිතන්නේ සවන් දී තේරුම් ගැනීම තුළින් ප්‍රඥාස දියුණු කරගෙන අපි මේ ලබන දේ ඇත්තටම තියෙන දෙයක්ද නැත්නම් ඒ ලබන දේද ඒ ලබන දේට ඇලීමද මම කියන්නේ. ඒ ලබ දෙනට ඇලීම නැත්නම් එබඳු මමක් නැද්ද? තේරුම් ගන්න වෙනවා. එහෙමයි අපට මේ ලෞකිකය තුල පවතින ආවෝසුවේ 16න් එකක් තනි පුංචි දෙයක් කියලා තේරුම් ගන්න වෙන්නේ. එබැවින් මේ 16න් එකක් තනි පුංචි තැනට වඩා ලොකු දේ හොයන මිනිසාට 16න් 15ක් තැන ලොකු දෙයක් ලෝකෝත්තරේ නමින් ලෝකයෙන් ඈතර නෙවෙයි හිමි කර ගැනීමේ වරම බුදුවරු ලෝට මගක් වශයෙන් හෙළි කරලා තිබෙනවා. නමුත් උපමාවකිනුත් පෙන්වලා තිබෙනවා. ඉතින් බොහෝ සත්වයා සසරටම දුවති මේට යන ටික දෙනෙක්. සසරටම දුවනවා කියන්නේ උන් අර ඉන්ද්‍රිය ගෝචර ලෝකයේ සැපමයි උන්ට හොයන්න වෙන්නේ. නම් අපි මේ කරුණ තේරුම් ගන්න ප්‍රඥාව දියුණු වේවා කියලා පතමු. නිකන් ඉල්ලුවට හරි ප්‍රාර්ථනා කළාට හරි ලැබෙන්න එක දියුණු කරගන්න ඕන. ඒ සඳහා තථාගතයන් වහන්සේ දා තිබෙන උදාහරණ ගොඩක් පැහැදිලි කරලා තිබෙනවා. අපිත් අද පවතින යම් යම් උදාහරණත් අරගෙන ජීවිතෙන් පලා යාම වෙනුවට දුක අවසන් කිරීම. මතකද ජීවිතෙන් පලා යාමක් උගන්නන්නේ නැහැ. දුක අවසන් කිරීම කියලා එකක් තියෙනවා. අර සැප තුළ දුක තියෙනවා, මේ සැප තුළ දුක අවසන් වීමක් තියෙනවා. අර සැප තුළ ලෝකෙට අයත් කියලා කියනවා, මේකට ලෝකේ උත්තරීතර කියලා කියනවා. තේරුම් ගන්න උත්සාහ කරන්න. විද්‍යා වික්ෂුණිය පෙන්වලා තිබෙනවා. මට වයම් වැඩක් නැහැ මාරයට දෙනවා. එයාලා සමාපත්තියද මට ඒ වයින් වැඩකුත් නැහැ. ඒවත් තියෙනවා මෝ විහිත මුලාවක්. එහෙනම් ඊට වඩා දෙයක් ලබා සිටි බැවින් එහෙම කියන්නේ. අන්න අපට පූර්වාදර්ශය ගන්න තියෙන්නේ එහෙමයි. දෑංගුල්ලෝ නැති කාන්තාවක් නෙවෙයි කියලා තියෙන නම් ප්‍රඥාවන්ත කාන්තාවක්. ඊට එහා එකකනේ තියෙන කාන්තාවන්ට අඟල් දෙකයි තියෙන්නේ නෝන. ඒ නිසා මේ මහා පුරුෂයෝ කරපු දේ කරන්න බෑ කියලා බාධා පැමිණෙව්වා වන්දෝත්සාහි කරයි කියලා එක සූත්‍රයක. එහෙම නෑ. පඤ්ඤාවන්තස්ස කියන පදේ ස්ත්‍රී පුරුෂ කිහි පැවිදි ભેදයක් නෑ. ස්කන්ධ පංචකේ අනාත්මය තුල තෙන්න පුළුවන් වුණාම මේ හිමිකම ස්ත්‍රී පුරුෂ කිහි පැවිදි ભેදෙන් තොරව ලබා දෙන දෙයක්. අදාළ කරුණු තේරුම් ගන්නට මෙම විජයා භික්ෂුණියගේ හෙලිකිරීම තුළ පවතිනා වූ කරුණු පැහැදිලි කිරීම ඔබට උදව් උපකාරයක් වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මම අදත් මේ දේශනාව මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනාවේ ප්‍රඥානාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සැලැහැති දායකත්වයේ දරනු ලබන්නේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි ආර්යපාල මඩපාත මහතා සහ යමුනා මඩපාත යන යුවළ විසිනි. අරමුණ පිළිවෙලින් 85 වන සහ 70 වන වයස් සීමාවන් පහු කරමින් උපත මෙනෙහි කිරීමේදී ඒ බව සියලු ලෝක සත්වයන් හට ධර්ම දානයක් බවට පත් කර ගැනීම මෙම උතුම් ධර්ම දානයේහි ප්‍රධාන අරමුණ වන අතර මෙම ධර්ම දානමය කුසල් බලයෙන් දායකත්ව දරූ එම දෙපළට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ගෞරවනීය දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝා සම්පත් ලැබේවා. දැනට ලෝකේ පුරා පැතිර පවතිනා වූ කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ඔවුන්ගේ ප්‍රාර්ථනා. සුඛී වයෝවෘද්ධ භාවය තුළ ජන්ම
දින නිමිති කොටගෙන ධර්ම දානයක් දීම තුළින් සතුටටපත් වෙන්නට ඒ සතුට නිදුක් නිරෝගී සුව පිණිස උපයෝගී වෙනවයි කියලා කල්පනා කරලා තමයි බුදු කටයුත්තක් කරලා තිබෙන්නේ. සැබවින් මේ එහෙම තමයි. සතුට වෙන්න පුළුවන් කටයුත්තක් කරපුවම සතුට නිරෝගී පවස උදව් වෙනවා. ඒ නිසා ඔබට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ලැබේවා. සවන් දෙන හැම දිනාටම විජයා භික්ෂුණී එලි කරපු රහස තුලින් මේ ලුහුමැද යන්නා වූ මිරිඟුව පිටපස හැමදාමත් යනවාද මේ මිරිඟුවක් දැයි වටහා ගන්නට නුවණ ලැබේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සබ්බීතියෝ වජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං